හරි. අපි අපි එහෙනම් පටන් ගමු අද මේ නිරෝෂිනී මැඩම්ගේ කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. ඊයේ ගැටලු ටික සාකච්ඡා කරන්න ඇති යම් තාක් දුරට. එතකොට අපි දැන් කොහොමද දෙවනි ප්‍රශ්න පත්‍රය ටාගට් කරගෙන තමයි මෙතනින් එහාට යන්න වෙන්නේ අපිට. එතකොට මෙතනදී මේ අධ්‍යාපන මිනුම කියන්නේ මොකක්ද කියලා නැවත වරක් අවධානය කරනවා නම් දරුවගේ ශිෂ්‍ය සාධන මට්ටම ඉගෙනුම් ඵල ආශ්‍රිතව මයින් එක තමයි මේ අපි කියන්නේ අධ්‍යාපන මිනුම කියලා. මේකෙදී අපිට ගුරුවරයෙක් විදිහට අපිට බලා ගන්න පුළුවන් ඉගැන්වීමේ ක්‍රියාවලිය කොතෙක් දුරට අපේ සාර්ථකද කියලා. ඉගෙනුම් ඵල මැනලා ඉගෙනුම් ඵල ආශ්‍රිතව ශිෂ්‍ය සාධනයේ මැන්නාම අපි සාර්ථකද නැද්ද කියලා අපිටම බලා ගන්න පුළුවන්. මේකට තමයි අධ්‍යාපන මිනුම කියලා කෙටියෙන් කියන්නේ. ඒකට ඇගීම කියලා කියන්නේ මේ මිනුමකින් ලබා ගන්න ප්‍රතිඵල අර්ථ දක්වන විදිය. මේක සැසඳීම හෝ ගණනය කිරීම අපේ කවුද මේ චින්තකසගේ පැත්තෙන් ගියාපුවම ඒක ගණනය කරලා මේ ඇගීම ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපේ චන්දදාසගේ පැත්තෙන් ගියොත් එහෙම මේක සංසන්දනය කරලා කොහොමද මේ ඇගීම කරන්න කියන එක අපිට දැන් අවබෝධයක් මේ සුළු හෝ අවබෝධයක් තියෙනවා. ඒකට මිනුමෙන් ලබා ගන්න ප්‍රතිඵල අර්ථ දැක්වීම තමයි ඇගීම කියලා කියන්නේ. මේක සංසන්දනය කරලා හරි ගණනය කරලා හරි කරන්න පුළුවන්. එතකොට මේ ශ්‍රී ලංකාවේ මේ අපි පාසල් අධ්‍යාපනයේ අභිමතාර්ථ මොනවද කියලා ඇහුවොත් ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ අවසාන අභිමතාර්ථය තමයි අපේ හාමුදුරනේ දැනුම කුසලතා ආකල්ප. ඒ කියන්නේ ප්‍රජානන මනෝචාලක හා ආවේදන යන ක්ෂේත්‍රවල පූර්ණ වෙලා මදි මට දැන් මීටකට කලින් කෞශල්‍යමින් කතා කරා සමබර වෙන්න සමබර පෞරුෂ ගොඩනගා ගන්න ඕන කියලා. එහෙනම් අපේ පාසල් අධ්‍යාපනයේ අවසාන පරමාර්ථය තමයි දැනුම කුසලතා ආකල්ප කියන ක්ෂේත්‍රවලින් පරිපූර්ණ සමබර පෞරුෂයන් ගොඩනැගීම තමයි අපේ ඉස්කෝල අධ්‍යාපනයේ අවසාන අභිමතාර්ථය වෙන්න ඕන. ඒකට ඕක හැම ගුරුවරයෙක්ම දැනගන්න ඕන. ඒත් එකම මේ ඉගෙනුම් ඵලයක් කියන්නේ මේ පාඩමක් අවසානයේ අපේක්ෂිත ශිෂ්‍ය චර්යාව වෙනස. දරුවගේ චර්යාවල සිදුවන වෙනස. එහෙමත් නැත්නම් පාඩමක සුවිශේෂී අරමුණු කියන ඒවා තමයි මේ ඉගෙනුම් ඵල විදිහට අපි හඳුනගන්නේ. ඒකට සුවිශේෂී අරමුණු මේ පාඩමට අදාළව. එතකොට මේ චර්යා වෙනස අපිට මේ දැනුම කුසලතා ආකල්ප විදිහට මැනගන්න පුළුවන්. ඒකට සුවිශේෂී අරමුණු පැහැදිලිව අඳුනගත්ත විට ඉගෙනීමේ ක්‍රමවේදය වාගෙම ඇගීමේ ක්‍රමවේදත් පහසුවෙන් ගුරුවරයෙකුට අඳුන ගන්න පුළුවන්. සුවිශේෂී අරමුණු පාඩමට අදාළ සුවිශේෂී අරමුණු ටික ඔළුවේ තියෙනවා නම් ඒ ගුරුවරයාට ඉගැන්වීමේ ක්‍රමවේදය ගොඩනගා ගන්න පුළුවන් පහසුවෙන්. ඒත් එක්කම දරුවව අගයන්න ඕන මොකෙන්ද? ප්‍රශ්න අහලාද, කටින් අහලාද, එහෙමත් නැත්නම් බෝඩ් එකට ගෙන්නලා එක්ස්ප්ලেইন කරලාද, ප්‍රශ්න පත්‍රයක් දීලාද, මොකක් හරි ලියන්න මොනවා හරි එකක් ලිඛිත රචනයක් වාගේ දෙයක් දීලාද කියලා මේ ඇගීමේ ක්‍රමවේදය මේ සුවිශේෂී අරමුණු නොහොත් ඉගෙනුම් ඵල හරියට අඳුනගත්තොත් ගුරුවරයෙකුට කරන්න පුළුවන්. එහෙනම් ඊළඟට අපි බලමු එහෙනම් අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කියන්නේ මොකක්ද කියලා. එතකොට පාඩමකින් අපේක්ෂිත නිපුණතා මට්ටම. එහෙමත් නැත්නම් මම මෙතන කතා කරනවා සුවිශේෂී අරමුණු. මම කලින් කතා කරපු සුවිශේෂී අරමුණු. පාඩමකින් අපේක්ෂිත මේ සුවිශේෂී අරමුණු නොහොත් නිපුණතා මට්ටම් හඳුනා ගන්න ගුරුවරයාට මඟ පෙන්වන න්‍යායාත්මක පදනම. නැවත සැරයක් මම කියනවා. පාඩමක අපේක්ෂිත සුවිශේෂී අරමුණු එහෙම නැත්නම් නිපුණතා මට්ටම් හඳුනා ගන්න අපිට මඟ පෙන්වන න්‍යායාත්මක පදනම තමයි අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කියලා කියන්නේ. මේක හරි සරල දෙයක්. පාඩමකින් මොකද්ද අපේක්ෂිත සුවිශේෂී අරමුණු ටික ඒ ටික අඳුන ගන්න අපිට මඟ පෙන්නන මොකක් හරි න්‍යායාත්මක පදනමක්. ඒක තමයි අධ්‍යාපන අරමුණු වර්ගීකරණය කියලා කියන්නේ. එතකොට මේ අධ්‍යාපන අරමුණු මේ අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනකට. අපේ ටීචර්ලා දැනටම දන්නවා. ප්‍රජානන එහෙමත් නැත්නම් මනස මුල් කරගෙන තියෙන ක්ෂේත්‍රය ප්‍රජානන ක්ෂේත්‍රය, ආවේදන ක්ෂේත්‍රය, ආකල්ප හෝ ගති ලක්ෂණ පැත්ත අපි ආවේදන ක්ෂේත්‍රයෙන් කතා කරනවා. මනෝචාලක ක්ෂේත්‍රය මනස මෙහෙवला කරන චාලක ක්‍රියාකාරකම් වලට අදාළ පැත්ත. අධ්‍යාපන අරමුණු එහෙනම් ප්‍රජානන, ආවේදන සහ මනෝචාලක කියලා
ප්‍රධාන ක්‍රම තුනකට අපිට වෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු අධ්‍යාපන අරමුණු වර්ගීකරණය පොදු ලක්ෂණ මොනවද කියලා. අධ්‍යාපන අරමුණු අඳුනගත්තා. මේක වර්ගීකරණය ක්‍රම තුනක් ගැන කතා කරා. දැන් අපි බලමු මේකේ පොදු ලක්ෂණ මොනවද කියලා. මේක අපේ ටීචර්ලා මේක සරල මට්ටමේ ඉඳලා සංකීර්ණ මට්ටම දක්වා. එහෙමත් නැත්නම් පහළ මට්ටමක ඉඳලා ඉහළ මට්ටම දක්වා අධ්‍යයන වලට බෙදලා තමයි තියෙන්නේ. සරල මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා සරලව බෙදලා තියෙන්නේ මේක. ඒක පොදු ලක්ෂණය. ඊළඟ එක තමයි පහළ මට්ටමේ චර්යා වෙනසකට ළඟා වෙන්නේ නැතුව ඊළඟ මට්ටමේ චර්යා වෙනසකට යන්න බෑ. මේක අනුක්‍රමයෙන් ගොඩනැගිලා තියෙන්නේ. බාලාංශ පන්තියේ දරුවට අකුරු උගන්වන්න නැතුව අකුරු ලියන හැටි උගන්වන්න නැතුව ඒ දරුවට ව්‍යාකරණ කියලා දෙන්න බෑ. ඉහළ පන්තියේ. අපේ ටීචර්ලා දන්නවා ඇති මේක. එහෙනම් මේක අනුක්‍රමයෙන් ගොඩනැගිලා තියෙන දෙයක්. මෙන්න අධ්‍යාපන අරමුණු වර්ගීකරණයේ පොදු ලක්ෂණ. පහළ තැන තීත ඉහළ තැනට යනවා. අනිත් එක තමයි පහළ මට්ටමේ වෙනසකට ළඟාන් වෙන්නේ නැතුව ඉහළ මට්ටමේ වෙනසක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. පාඩම් කරන්න දෙයක් නැහැ. මේ වෙලාවේ මේක ඔලුවට දාගත්තා. ඊට පස්සේ ඔන්න මේ බ්ලූම්ට අනුව අපි ඊළඟට යන්නේ ප්‍රජානන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය. ප්‍රධාන ක්‍රම තුනක් මම කිව්ව අරමුණු වර්ගීකරණය. ඔන්න බ්ලූම්ගේ අරමුණු වර්ගීකරණය තමයි ප්‍රජානන ක්ෂේත්‍රය කියලා කියන්නේ. එතකොට බ්ලූම්ට අනුව ප්‍රජානන ක්ෂේත්‍රය කියන්නේ මානසික හැකියාවවත් බුද්ධි කුසලතා. විෂය නිර්දේශය තුලින් දරුවට දිය හැකි බුද්ධිය එහෙම නැත්නම් මානසික හැකියාව ප්‍රජානන ක්ෂේත්‍රයේ අධියර මට්ටම් එමත් නැත්නම් වර්ගීකරණය කියලා මේක ප්‍රශ්න පත්‍රය අහන්න පුළුවන්. විෂය නිර්දේශය තුලින් දරුවාට දිය හැකි බුද්ධි මානසික හැකියාව ප්‍රජානන ක්ෂේත්‍රයේ අධියර මට්ටම් වර්ගීකරණය කියලා ඕනම විදිහකින් මේක අහන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ ප්‍රධානන ක්ෂේත්‍රයේ අරමුණු මොන මට්ටම් යටතේද වර්ගීකරණය කරලා තියෙන්නේ කියලා. විෂය නිර්දේශයත් තුල පළවෙනි එක තමයි දැනුම. අපේ හාමුදුරුවෝ මට කියන්නකෝ දැනුමට නිර්වචනයක්. අපේ හාමුදුරුවෝ හැමතිස්සෙම කියනවා වනපොත් කිරීම කියලා එකක්. එතකොට කටපාඩම. එහෙමත් නැත්නම් පෙර ඉගෙන ගත්ත විෂය කරුණු පිළිබඳ මතකය අපි දැනුම කියලා කියනවා. අන්න දැනුම. අවබෝධය කියන්නේ දැන් මම මේක කරන්නේ යම් කිසි අවබෝධයක් ඇතුව. ඒ කියන්නේ මම යමක් තේරුම් අරගෙන තමයි මේක කරන්නේ. එහෙනම් අවබෝධය කියන්නේ තේරුම් ගැනීම. භාවිතය කියන්නේ ඉගෙන ගත්ත මොකක් හරි න්‍යායක් එමත් නැත්නම් සම්මතයක් අලුත් අවස්ථාවක යොදා ගැනීම. භාවිතය. මම ඉගෙන ගන්නවා අර මොනවද චතුරස්‍ර වල වර්ගඵලය හොයන හැටි. මම ධර්මඩුව හදනකොට ඒකේ කණු ටික හදාගන්න ඒ ක්‍රමේ භාවිතා කරනවා. අලුත් අවස්ථාවක ඒක යොදාගත්තා. අන්න භාවිතය. විශ්ලේෂණය. දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය. විශ්ලේෂණය කියන්නේ යමක් දෙන ලද විෂය කාරුණා. එහෙම නැත්නම් මූල ධර්මයක්. නීති යොදාගෙන වෙන වෙනම හඳුනා ගන්න එකට අපි කියනවා විශ්ලේෂණය කරනවා. මොකක් හරි නීතියක් පදනම් කරගෙන. ශාක කියලා දෙයක් උගන්ලා තියෙනවා. ඒක ආවෘත බීජක විවෘත බීජක. මේ පළ හට ගැනීමේ න්‍යායක් පදනම් කරගෙන මේක කොටස් දෙකකට බෙදනවා. විශ්ලේෂණය කරගන්න. ඊළඟට සංශ්ලේෂණය. මූල ධර්ම. සංකල්ප. එසෙන් නැත්නම් රීති එකතු කරලා මේ සමස්තය ගොඩනගා ගැනීම. සියලු මානසික නව නිමැවුමක් කිරීම. එහෙමත් නැත්නම් කෙනෙකුට කියන්න පුළුවන් සමස්තය ගොඩනැගෙන විදියට කොටස් එකතු කිරීම. සංශ්ලේෂණය. මේ සියලුම ඉගෙනගත්ත කාරණා මෙනෙහි කරගෙන සමාජය හොඳ පුද්ගලයෙක් විදියට මේවා පව් මේවා හොඳ නැහැ මේවා සමාජයට වැරදි. එතකොට මම මේ විදියට ජීවත් වෙන්න ඕන කියලා මම ඒ විදියට ජීවත් වෙනවා. සමස්තය ගොඩනැගෙනසේ ජීවත් වෙනවා. ඇගීම මූලධර්ම සම්මත ඇති බව විනිශ්චය කිරීමට ඇති හැකියාවට අපි කියනවා ඇගීම කියලා. මූලධර්මයක් විනිශ්චය කරන්න පුළුවන් හැකියාව. සම්මතයක් ඇති බව විනිශ්චය කරන්න පුළුවන් හැකියාවට අපි කියනවා ඇගීම කියලා. එහෙනම් ප්‍රජානන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණයේ ප්‍රධාන ආකාර 6ක් ගැන අපි කතා කරමු.
දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය, සංශ්ලේෂණය සමග ඇගීම. නැවත මං සැරයක් කෙටියෙන් කියනවා නම් මේක ටිකක් සංකීර්ණ හින්දා මං කෙටියෙන් කියනවා. දැනුම කියන්නේ කලින් ඉගෙන ගත්ත විෂය කරුණු පිළිබඳ මතකය. අවබෝධය කියන්නේ තේරුම් ගැනීම. භාවිතය කියන්නේ ඉගෙන ගත්ත න්‍යායන් එහෙම නැත්නම් සම්මතයන් අලුත් අවස්ථාවකදී යොදා ගන්න. විශ්ලේෂණය කියන්නේ නීති යොදාගෙන වෙන වෙනම හඳුනා ගන්න එක. සංශ්ලේෂණය කියන්නේ සමස්තය ගොඩනැගෙන විදිහට කොටස් එකතු කිරීම. ඇගීම කියලා කියන්නේ සම්මතය ඇති බව විනිශ්චය කිරීමට ඇති හැකියාව. එහෙනම් අපි බලමු හිමීට දැනුම කියන්නේ මොකක්ද? දැනුමට අදාළ මානසික හැකියාව මට්ටම් මොනවද? එතකොට මේවා කොහොමද හැදෙන්නේ? දැනුම කියන්නේ එහෙනම් ඕනෑම විෂය නිර්දේශයක වැඩිපුරම අපි දෙන්නේ දරුවට දැනුම. ප්‍රාථමික පන්තියකට කඩදාසි බෝට්ටුවක් හදන්න කියලා දුන්නාම පාඩම අවසානයේ දරුවෝ තනියම කඩදාසි බෝට්ටු හදනවා. දැනුමට අදාළව එහෙනම් අපි දැන් බලමු මානසික හැකියාව මට්ටම් මොනවද කියලා. මේකේ ප්‍රධාන කොටස් ටිකක් තියෙනවා. අවශ්‍ය කෙනෙකුට ලියා ගන්න විදිහටත් මම බොහොම හිමීට මේකේ යන්න. નિયમિત දෑ. එහෙම නැත්නම් සුවිශේෂ පිළිබඳ දැනුම. පළවෙනි එක. ඒ යටතේ පාරිභාෂික වචන. නිශ්චිත තේරුම දැනගත යුතු වචන වලට අපි කියනවා පාරිභාෂික වචන කියලා. මේවා උදාහරණ තමයි ශිෂ්‍යයා ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දක්වයි. ශිෂ්‍යයා පරිධිය අර්ථ දක්වයි. ශිෂ්‍යයා වර්ගඵලය ගණනය කරයි. ශිෂ්‍යයා පරිමිතිය ගණනය කරයි. අන්න විශේෂිත පද. මේක පාරිභාෂිත වචන. නිශ්චිත තේරුම දැනගත යුතු වචන. එහෙනම් දෙවෙනි එක මම ගන්නවා නිශ්චිත කරුණු පිළිබඳ දැනුම. එහෙම නැත්නම් සුවිශේෂ කරුණු පිළිබඳ දැනුම. උදාහරණයක් තමයි නිශ්චිත පුද්ගල නාම, නිශ්චිත වර්ෂ, නිශ්චිත සිද්ධි අපිට මෙතන ගන්න පුළුවන්. උදාහරණයක් ගත්තාම ශිෂ්‍යයා ලංකාවට පෘතුගීසින් පැමිණි වර්ෂය නම් කරයි. අන්න නිශ්චිතයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොන ඉස්කෝලේකින් ලිව්වත්, උතුරෙන් ලිව්වත්, දකුණෙන් ලිව්වත්, නැගෙනහිරින් ලිව්වත්, බටහිරින් ලිව්වත්, බස්නාහිර අය ලිව්වත් මේකට එකම උත්තරය දෙන්න තියෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා 4 ශිෂ්‍යයා ලකුණු කරයි. ඒක කාටවත් ප්‍රධාන ගංගා 4ට දැදුරු ඔය එක ඔය වල් ලියන්න බෑ. මහවැලි, කැලණි, වලවේ, කළු කියලා මේ ටික ලියන්න ඕන. ඒත් එක්කම අන්න ඊළඟ ප්‍රධාන එහෙනම් මේක තමයි નિયમિત දෑ. සුවිශේෂතා පිළිබඳව දැනුම. ඒක පාරිභාෂික වචන. එහෙමත් නැත්නම් නිශ්චිත කරුණු පිළිබඳ දැනුම කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ඊළඟට මම බලනවා සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුම. මේ සුවිශේෂ භාවිතා කරන ආකාරය. નિયમિત දේවල් වල ප්‍රයෝජන. එහෙම නැත්නම් ව්‍යවහාර පිළිබඳ දැනුම තමයි මෙතනදී කතා කරන්නේ. ශිෂ්‍යයා ඩොනමෝ රාණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය සිදු කළ වසර කියයි. ඩොනමෝර් ප්‍රතිසංස්කරණය ව්‍යවහාරයට යොදාගත්ත අවුරුද්ද කියනවා. ඊළඟට එනවා ඒකේ ප්‍රධාන පළවෙනි ක්‍රමය තමයි සම්මතය පිළිබඳ දැනුම. දෙනලාද සංකේත ආශ්‍රයෙන් සිතියම් කරණයේදී රෝහලක් සලකුණු කරන යොදා ගන්න සලකුණ දරුවා තෝරගන්න. සම්මතය. රෝහලට ලෝකේ හැමතැනම පාවිච්චි වෙන සම්මතය රතු පාට හතරස් කුරුසේ. සිතියම් ලකුණු කරනකොට විවිධ වර්ණ භාවිතා කරනවා. එහෙම නැත්නම් සංකේත, රීතීන්, භාෂාවේ සම්මතයන්, ගණිතයේ සම්මතයන්, පරිගණක විෂයේ සම්මතයන් පිළිබඳව දැනුම තමයි සම්මතය පිළිබඳ දැනුම කියන්නේ. මම තවත් උදාහරණ කියන්න. වචනයක් අවසානයේ තැබිය යුතු විරාම ලකුණ ලියනවා දරුවා. සම්මතය පිළිබඳ දැනුම. ශිෂ්‍යයා සෙන්ටිමීටර් කියන එක සංකේත භාවිතයෙන් ලියලා දක්වනවා.
සංකේතයක්. සම්මතය පිළිබඳ දැනුම. මම කියන එක උක්ත වුණාම ආඛ්‍යාතයේ තැබිය යුතු ආකාරයේ දරුවා කියනවා. සම්මතයක්. ව්‍යාකරණ රීතියේ සම්මතයක්. රාජකාරී ලිපියක ආකෘතිය අඩංගු අංග නාම කරනවා. ඒක සම්මතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. කවුරු ලිව්වත් ඒ ආකෘතිය තමයි රාජකාරිය ලියන්නේ. ඉස්සරලා තමන් ලියන්නගේ ලිපිනේ දාලා ඊළඟට ලිපිය කවුද ලබන්නගේ ලිපිය දාලා මේ ලිපිනේ දාලා දිනේ දාලා මහත්මයාණනි හරි මහත්මියනි ආමන්ත්‍රණය දාලා ඊට පස්සේ මාතෘකාවක් දාලා ඊට පස්සේ තමයි ලිපිය පොඩි එක ලියන්නේ අපි. ඒවා ඡේද කඩලා කරුණු විදියට 1 2 3 කියලා ලියන. සම්මතයක්. එහෙනම් සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳ පළවෙනි එක තමයි සම්මතය පිළිබඳ දැනුම. දෙවෙනි එක ආනති හා පටිපාටි පිළිබඳ දැනුම. ආනති හා පටිපාටි. කාලානුරූප විකාශනයක් එහෙම නැත්නම් අනුපිළිවෙලක් සහිතව ඉගෙන ගත යුතු විෂය කරුණු තමයි මෙතනදී කතා කරන්නේ. අනුපිළිවෙලක් තියෙන්න ඕන. උදාහරණයක් ගත්තොත් රාජධානි නිරිත දිගට සංක්‍රමණය වූ ආකාරය අනුපිළිවෙලට ලියා දක්වයි. ඒකේ මැද්දෙන් අපිට ඕන හැටියට ලියන්න බෑ. අනුපිළිවෙල. අන්න ආනති හා පටිපාටි පිළිබඳ දැනුම. ශිෂ්‍යයා ගොයම් මැස්සාගේ ජීවන චක්‍රයේ සලකුණු කරයි. එයාට ඕන හැටියට බිත්තර හැමතැනම එහෙම ලියන්න බෑ. මේකේ ගලන ස්වරූපයක් තියෙනවා. සමනලයාගේ ජීවන චක්‍රය නම් කරනකොට කෝෂය පිලවා කොහොමද මේක යන්නේ බිත්තර කෝෂය පිලවා සූම්බුලා කොහොමද එන්නේ කියලා ඒකේ රටාව ලියන්න ඕන. එහෙම නැතුව වැඩක් නැහැ. ඒක පටිපාටි ආනති පිළිබඳ දැනුම. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ සංවර්ධනය විස්තර කරයි. වාමාංශික ව්‍යාපාරයේ වර්ධනය දරුවා විස්තර කරනවා. කාලානුරූපී විකාශනයක් මෙතන. එදා සිට අද දක්වා වාමාංශික ව්‍යාපාරය කොහොමද වර්ධනය වුණේ කියලා දරුවා ලියනවා. කාලයට අනුව කොහොමද විකාශනය වුණේ කියලා. කාලානුරූපී විකාශනයක්. ආනති හා පටිපාටි කියන්නේ එක්ක කාලානුරූපී විකාශනයක් එහෙම නැත්නම් අනුපිළිවෙලක්. right. මං හිතනවා ප්‍රමාණවත් කියලා. මං ඊළඟ වර්ගීකරණයට යනවා. වර්ගීකරණය හා වර්ග පිළිබඳ දැනුම. සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුමේ තුන්වෙනි කොටස. වර්ගීකරණය හා වර්ග පිළිබඳ දැනුම. වර්ගීකරණය කරලා උගන්වන විෂය කරුණු තමයි මේකට අදාළ වෙන්නේ. අපේ ටීචර්ලා දන්නවා. නාමපද නොඑක ආකාරයට වර්ගීකරණය කරන්න පුළුවන්. ප්‍රාණවාචි, අප්‍රාණවාචි, පුද්ගල නාම, ද්‍රව්‍ය නාම, ස්ථාන නාම අපේ සිංහල ටීචර්ස්ලා දන්නවා නාමපද එක එක විදියට වර්ග කරන්න පුළුවන්. වර්ගීකරණය. කාර්ලොස් ලිනේස් අපේ වර්ගීකරණය මට මතක් වෙනවා. ශාක එක එක විදියට වර්ගීකරණය කරලා තියෙනවා. ආකාරය වත්තට එන සත්තු දරුවට කියනවා පාද ගණන අනුව වර්ගීකරණය කරන්න කියලා පොඩි පන්ති වල ටීචර්ස්ලා. ඉතින් ලියනවා එක් පා දෙපා එක් පා නැති හින්දා ඉතින් දාන්නේ දෙපා එතකොට සිව්පා බහුපා කිය දරුවෝ ඉතින් ඕවට ලකුණු දා ගන්නවා. තරහා පිරිනමනවා. සතුන් ගන්න ආහාර වර්ග අනුව සත්තු වර්ග කරනවා. අපි ගුරුවරු PGD ගුරුවරු වෙන් කරනවා UX UI TX TY SS XY. අපේ කපිල සර්ලා ඒ පදනම් කරගෙන තියෙන අපේ කැම්පස් එකට තියෙන දුර අනුව අපි ජීවත් වෙන ප්‍රදේශය අනුව වර්ගීකරණය කරලා තියෙනවා. උතුරෙන්ද දකුණෙන්ද බස්නාහිරින්ද වායඹෙන්ද කොහෙන්ද කියලා වර්ගීකරණය කරලා තියෙනවා. අපි ගුරුවරු වර්ගීකරණය කරන්න පුළුවන් විද්‍යා විෂය උගන්වන ගුරුවරු, කලා විෂය උගන්වන ගුරුවරු, වාණිජ්‍ය විෂය උගන්වන ගුරුවරු, ගණිතය උගන්වන ඒ විදිහට වර්ගීකරණය කරන්න. එහෙනම් වර්ගීකරණය අනුව තමයි මේකේ වර්ගය වෙන්නේ. ඒක ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඊට පස්සේ නිර්ණායක පිළිබඳ මතකය. එහෙමත් නැත්නම් නිර්ණායක පිළිබඳ දැනුම. මේ වර්ග කරන්න යොදාගත්ත පදනම මතක තියනවද කියලා බලන එකයි මේකෙන් කරන්නේ. නාමපද ප්‍රාණවාචීද අප්‍රාණවාචීද ලෙස වර්ග කිරීමට හේතු ලියන. රටවල් සංවර්ධිතද සංවර්ධනය වෙමින් පවතින රටවල්ද කියලා බෙදා දක්වන්න හේතු ලියනවා දරුවෝ.
නිර්ණායක පිළිබඳ මතකය. අතන වර්ග කරන්න යොදාගත්ත පදනම මතක තියෙනවද කියන එකයි මෙතනින් බලඉන්න සිද්ධ කරන්න. රටවල් සංවර්ධිතද සංවර්ධනය වෙමින් පවතිනවද කියලා බෙදා දැක්වීමට හේතු විමසනවා. නිර්ණායක පිළිබඳ මතකය. ඊළඟට බලනවා ක්‍රම පිළිබඳ මතකය. එහෙම නැත්නම් ක්‍රම පිළිබඳ දැනුම. මේ මම කතා කරන්නේ සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳව දැනුම ගැන ප්‍රධාන කාණ්ඩ ටික කතා කරන්න. අවසාන ක්‍රමය. ක්‍රම පිළිබඳ මතකය. එහෙම නැත්නම් ක්‍රම පිළිබඳ දැනුම. සම්මතයෙන් එක වෙනස් වෙන ආකාරයේ තේරුම් ගැනීම තමයි මේකෙන් කරන්නේ. පොදුවේ පිළිගත් මූලධර්මයක් මතයක් වාගේ දේවල් තමයි මේකට අදාළ වෙන්නේ. ක්‍රම කියලා කියන්නේ රටින් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට වෙනස් වෙන දේවල්. ක්‍රම. විවිධ ජාතීන්ගේ මංගල උත්සවයන් වලදී භාවිතා කරන චාරිත්‍රකම විස්තර කරනවා. මතකය. සම්මතයන්ගෙන් එක වෙනස් වෙන ආකාරයේ උදාහරණයක් ගත්තාම විවිධ ජාතීන්ගේ එක්කෝ මංගල හෝ වේවා අවමංගල හෝ වේවා එහෙම නැත්නම් මල්වර උත්සව හෝ වේවා ඒ වගේදී භාවිතා කරන චාරිත්‍රකම පිළිබඳ දරුවා විස්තර කරනවා. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරන ආකාරය දරුවා ලියනවා. සම්මතයක් ඒක. යම් කිසි සම්මතයකට වැඩක් වෙන හැටි පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම පිළිබඳ තමයි ක්‍රම පිළිබඳ දැනුමින් කරන්නේ. පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරන්න ආවට ගියාට බෑ. ඒක යන ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමය පැහැදිලිව ලියන එක. එහෙනම් පළවෙනි එක කතා කරා නියමිත දෑ පිළිබඳ දැනුම. ඒ යටතේ ප්‍රධාන කොටස් දෙකයි. පාරිභාෂික වචන එහෙම නැත්නම් නිශ්චිත තේරුම දැනගත යුතු වචන ගැන කතා කරා. දෙවෙනි එක සුවිශේෂ කරුණු පිළිබඳ දැනුම කතා කරා. ඊළඟට ප්‍රධාන දෙවෙනි එක කතා කරා සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුම. ඒ අර්ථයේ සම්මතය පිළිබඳ දැනුම, ආනති හා පටිපාටි පිළිබඳ, වර්ගීකරණය හා වර්ග පිළිබඳව, නිර්ණායක පිළිබඳව අර වර්ග කරන්න යොදාගත්ත පදනම මතකද කියලා බලපු එක. ක්‍රම පිළිබඳ මතකය. එක එක රටවල මංගල චාරිත්‍රකම මංගල චාරිත්‍රකම පාර්ලිමේන්තුවේ පනතත් සම්මත කරන්න යොදා ගන්න ක්‍රම ඒ වගේ ඒවා කතා කරා. ඊළඟට අපි කතා කරන්නේ විශේෂ ක්ෂේත්‍රයක ඇති සිද්ධාන්ත හා මූලධර්ම පිළිබඳ දැනුම. ප්‍රධාන තුන්වෙනි මාතෘකාව. විශේෂ ක්ෂේත්‍රයක තියෙන සිද්ධාන්තයි මූලධර්ම පිළිබඳයි දැනුම. ඒකේ ප්‍රධාන කොටස් දෙකක් කතා කරනවා. මූලධර්ම හා සාමාන්‍යකරණය පිළිබඳ දැනුම මතකය. විශේෂ ක්ෂේත්‍රයක තියෙන සිද්ධාන්ත හා මූලධර්ම මේකට අයිති වෙනවා. විද්‍යාත්මකව ඔප්පු කළ විෂය කරුණු ගැන මතකයේ තමයි මෙතනදී වැදගත් වෙන්නේ. නිව්ටන් නියමය, පරාවර්තන නියමය, ඇවොගැඩ්‍රෝ නියමය මේ වගේ නියමයන් මේකට අදාළයි. මූලධර්ම හා සාමාන්‍යකරණය පිළිබඳ දැනුමට. සිද්ධාන්තයක් ඒක. ඉටිපන්දමක් හොඳට පත්තු වෙන්න හදලා වීදුරුවකින් වහපුවම ටික වෙලාවකින් නිවිලා යනවා. ඒකට හේතු දක්වනවා. සාමාන්‍යකරණය පිළිබඳ දැනුම මතකයක් ඒක. ටික වෙලාවක් යනකොට මේකේ ඔක්සිජන් නැති වෙනවා නිවෙනවා කියලා දරුවා දන්නවා. දැල්ලු ඉටිපන්දමක් වීදුරුවකින් වහපුවම වෙන දේ. එනම් මූලධර්ම හා සාමාන්‍යකරණය පිළිබඳ දැනුම මතකය ඒ අර්ථය අපි විග්‍රහ කරනවා. ඊට පස්සේ ඒක දෙවැනි කොටසට යනවා. ශීර්ෂ නිර්දේශයක න්‍යායාත්මක කරුණු පිළිබඳව පදනම පිළිබඳව විස්තර කිරීම තමයි මේකේ ගන්න. එක්ක කරුණු ඒවා එක්ක පදනම මේකෙන් විස්තර කරනවා. කිසියම් විෂය නිර්දේශක න්‍යායාත්මක කරුණු පිළිබඳව විස්තර කිරීම. ශිෂ්‍යයා මනෝවිද්‍යාත්මක වාදයේ මූලික ලක්ෂණ ලයිස්තුගත කරයි. න්‍යාය පිළිබඳ දැනුම. එහෙමත් නැත්නම් මූලික කරුණු ලයිස්තුගත කරයි. මනෝවිශ්ලේෂණවාදී න්‍යාය පිළිබඳ දැනුම.
පොදුවේ ගත්තොත් දැනුමද අවබෝධයේද සංශ්ලේෂණයේද විශ්ලේෂණයේද කියලා අපිට මේ මොනවා හරි වාක්‍යයක් දුන්නොත් තේරුම් ගන්න ඕන. පොදුවේ දැනුම සම්බන්ධව ගත්තොත් ශිෂ්‍යයා සිටියම් මධ්‍යනේ ජලාශ වර්ණ ගැන්විය යුත්තේ කුමන පාටකින්දයි තීරණය කරයි. මොකෙන්ද මේක කරන්නේ? ඔහු සතු දැනුමින්. ශිෂ්‍යයා ප්‍රස්තාව පිරුලක් යන අර්ථ දක්වයි. මොකෙන්ද කරන්නේ? ප්‍රස්තාව පිරුල. මේක ප්‍රස්තාව පිරුලක්. මේක අප්‍රාණවාචී පදයක්. මේක සප්‍රාණවාචී පද. දැනුම තුල ඔහු සතු දැනුම තුල ගොඩනගා ගන්නවා. දැනුමට අදාළයි මේ. තිතහ කොමාව කියන විරාම ලක්ෂණ යොදන අවස්ථා දෙක බැගින් නම් කරයි. තිතහ කොමාව. ව්‍යාකරණ නීති වල මේ දැනුමින් මේක ශිෂ්‍යයා කරන්නේ. ඔන්න දැනුම සම්බන්ධව මම හැම ක්ෂේත්‍රයකම අදාළ වෙන්න උදාහරණයක් කිව්වා. විවිධ රටවල අවමංගල උත්සවවලදී භාවිතා කරන චාරිත්‍රකම හඳුනා ගනි. ශිෂ්‍යයා දැනුම. ඒක මොන දැනුමද කියලා ඇහුවොත් අපිට ලියන්න වෙනවා විශේෂ භාවිතා කරන ආකාරයේ දැනුමේ ක්‍රම පිළිබඳ මතකය. මේකේ සම්මතයෙන් ඒක වෙනස් වෙන ආකාරය තේරුම් ගැනීම තමයි මේකෙදි වෙන්නේ. එතකොට මේ ක්‍රමයක් කියන්නේ රටින් රටට සංස්කෘතියෙන් සංස්කෘතිය ජාතියෙන් ජාතියට වෙනස් වෙන දෙයක්. ඒ නිසා මේක දැනුම යටතේ සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුම ආශ්‍රයෙන් ක්‍රම පිළිබඳ දැනුම කියන එක අපිට තහවුරු කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ටික තමයි අපේ දැනුමට අදාළ ක්ෂේත්‍රය. ප්‍රජානන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය බ්ලූම්ට අනුව මේ දැනුම කියන කෑල්ලට අදාළ කොටස තමයි ඔය කතා කරන්නේ. කොහොමද විශේෂ පුළුල් බව? මේ විදිහටම අවබෝධයේ භාවිතයේ විශ්ලේෂණයේ සංශ්ලේෂණයේ ඇගීම කියන කාරණා ගැනත් කතා කරන්න තියෙනවා. නැවත සැරයක් මම මේක අමාරු හින්දා සාරාංශ කරලා දෙනවා. කටපාඩම වෙන්න පුළුවන්. දැනුමට අදාළ මානසික හැකියාව මට්ටම් කීපයක් තියෙනවා. සුවිශේෂ දෑ පිළිබඳ දැනුම, සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුම, විශේෂ ක්ෂේත්‍රයක ඇති සිද්ධාන්ත හා මූලධර්ම පිළිබඳ දැනුම විදිහට. ඒකෙදී නියමිත දෑ එහෙම නැත්නම් සුවිශේෂ පිළිබඳ දැනුම ප්‍රධාන කොටස් දෙකයි. පාරිභාෂික වචන එහෙමත් නැත්නම් සුවිශේෂ එහෙම නැත්නම් නිශ්චිත කරුණු පිළිබඳ දැනුම. පාරිභාෂික වචන ශිෂ්‍යයා පරිදිය අර්ථ දක්වයි. ප්‍රභා සංශ්ලේෂණයේ අර්ථ දක්වයි. සුවිශේෂ නිශ්චිත කරුණු පිළිබඳ දැනුම නිශ්චිතයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා හතර නම් කරයි. ඒක වෙනස් වෙන්නේ නැහැ කවුරු නම් කරා. ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු වර්ෂයේ ලියා දක්වයි. ඒක කවුරු ලිව්වත් ඒ වර්ෂෙම. ඔන්න ඒකේ ප්‍රධාන ආකාර දෙක. ඊළඟට අපි බලමු සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුම. මේක අපි කතා කරනවා නියමිත දේවල් වල ප්‍රයෝජන හා ව්‍යවහාර පිළිබඳ දැනුම සරලව කිව්වොත්. මේක කතා කරනවා සම්මතය පිළිබඳ දැනුම. සිතියමක් ලකුණු කරනකොට රෝහලට කතිරේ දානවා. රතු කතිරේ සම්මතයක්. රාජකාරී ලියුමක ආකෘතිය සම්මතයක්. සෙන්ටිමීටර යන සංකේත භාවිතයෙන් ලියා දක්වනවා. ඒක ලෝකෙම පිළිගන්න සම්මතයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. දිගම ඉන්නකොට ඒක මීටර් කියලා දානවා. සම්මතයක්. දෙවෙනි එක එහෙනම් ආනති හා පටිපාටි පිළිබඳ දැනුම. කාලානුරූපී විකාශනයක් එහෙම නැත්නම් අනුපිළිවෙලක්. ලංකාවේ වාංචික ව්‍යාපාරයේ වර්ධනය විස්තර කරයි. කාලානුරූපී විකාශනයක් ගැන කතා කරන්නේ. එහෙම නැත්නම් රාජධානි නිරිත දිගට සංක්‍රමණය වීමට ඌ ආකාරය අනුපිළිවෙලට ලියයි. පටිපාටියකට අනුව සිද්ධ වෙන්නේ. ඒ ටික. ඊළඟට වර්ගීකරණය හා වර්ග පිළිබඳ දැනුම. පාසල් වත්තට එන සත්තුන්ගේ පාද ගාන අනුව වර්ග කරනවා. උන් කන කෑම අනුව සර්වභක්ෂකද ශාක භක්ෂකද මේ මාංශ භක්ෂකද කියලා නම් කරනවා. උන් ජීවත් වෙන පරිසරය යන උපයේ ජීවීද ගොඩබිම වාසීද ඉගිලෙන අයද වර්ග කරනවා. වර්ගීකරණය පිළිබඳ ප්‍රශ්න මේ දැනුම. ඊට පස්සේ නිර්ණායක පිළිබඳ මතකය දැනුම.
වර්ග කරන්න යොදාගත් නිර්ණායකයෙක්. අර නාම පද ප්‍රාණවාචී පද අප්‍රාණවාචී පද විදියට වර්ග කරන්න හේතු ලියනවා. අර සතා වර්ග කරන්න මාංශ භක්ෂකද සර්ව භක්ෂකද කියලා ලියන්න ඒ කොටුවට දාන්න හේතුව ලියනවා. එයාගේ ආහාර විලාසය අනුව. අන්න නිර්ණායකයේ පිළිබඳ ඔළුවට මවා ගන්න එක නිර්ණායක පිළිබඳ මතකය. අවසානයේ කියනවා ක්‍රම පිළිබඳ මතකය. ක්‍රමය. එක එක රටවල අවමංගල චාරිත්‍ර, විවාහ මංගල චාරිත්‍ර ක්‍රම. පාර්ලිමේන්තුවේ පනතත් සම්මත කරගන්න ආකාරය. ක්‍රමයක් පිළිබඳ මතකයක්. ඊළඟට අපි කතා කරනවා විශේෂ ක්ෂේත්‍රයක ඇති සිද්ධාන්ත හා මූලධර්ම පිළිබඳ දැනුම කොහොමද අපිට බලපාන්නේ කියලා. දැනුමට විශේෂ ක්ෂේත්‍රයක ඇති සිද්ධාන්ත හා මූලධර්ම කොහොමද දැනුමට බලපාන්නේ? මේක ප්‍රධාන ක්‍රම දෙකකට බලපාන. මූලධර්ම හා සාමාන්‍යකරණය පිළිබඳ මතකයට මේක බලපාන. විශේෂ ක්ෂේත්‍රයක ඇති සිද්ධාන්ත හා මූලධර්ම විද්‍යාත්මකව ඔප්පු කළ විකරණු ගැන මතකය. විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන්නේ නිව්ටන් නියමය, පරාවර්තන නියමය, ගුරුත්වාකර්ෂණ නියමය. එමත් නැත්තම් මූලධර්මයක් ගැන තියරියක් ගැන. දැල්ලුණු ඉටිපන්දමක් වහපුවාම ඒක ඇතුලේ ඔක්සිජන් හිග වෙලා ඉටිපන්දම නිමිලා යනවා. පොලිඳු කීරක් මොකක් හරි ද්‍රාවණයකට දාපුවාම පොප් හඬ ගාලා ඒක නිවිලා යනවා. මොකද්ද තියෙන්නේ එතන? සිද්ධාන්තයක්. ඒ පිළිබඳ දැනුම. න්‍යාය හා ව්‍යුහය පිළිබඳ දැනුම. ව්‍යුහ ගැන, න්‍යායන් ගැන. මනෝ විශ්ලේෂණවාදී න්‍යායේ මූලික කරුණු ලයිස්තුගත කරනවා. න්‍යායක් ගැන. මොකේක හරි ව්‍යුහය ගැන. ශිෂ්‍යයා පාසලේ පරිපාලන ව්‍යුහය ජාල සටහනක් ඔස්සේ විස්තර කරයි. ව්‍යුහයක් විස්තර කරනවා. ඉස්කෝලේ පාලනය යන රටාව. ශිෂ්‍යයා ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය ක්‍රමානුකූලව රුක් සටහනක නම් කරයි. පාලන ව්‍යුහයේ ජනාධිපතිගේ ඉඳලා කොහොමද මේක කැඩලා එන්නේ කියලා. ව්‍යුහයන් පිළිබඳ මතකය. එතකොට මෙන්න මේ ටික පොදුවේ ගත්තාම අපි දැනුම සම්බන්ධව මේ ටික කතා කරමු. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් අවබෝධය සම්බන්ධ. අවබෝධය. සර් විනාඩියක් ඉන්න. සර් මේ ක්‍රම පිළිබඳ දැනුම කීප එක පොඩ්ඩක් කියන්න පුළුවන්? කියන්න පුළුවන්. ක්‍රම පිළිබඳ දැනුම කියන්නේ සර් සම්මතයෙන් එන ඒක වෙනස් වෙන ආකාරයෙන් තේරුම් ගන්න එක තමයි ක්‍රම පිළිබඳ දැනුම කියන්නේ. පොදුවේ පිළිගත් මූල ධර්මයක් මතයක් වාගේ දේවල් තමයි මේකට අයිති වෙන්නේ. ක්‍රමයක් කියන්නේ රටින් රටට සංස්කෘතියෙන් සංස්කෘතියට ජාතියෙන් ජාතියට ආගමෙන් ආගමට වෙනස් වෙන දෙයක්. ක්‍රමයක්. මගේ ක්‍රමේ නෙමෙයි සර්ගේ තියෙන්නේ. මගේ විෂය උගන්වන ක්‍රමේ නෙමෙයි සර්ගේ චිත්‍ර විෂය උගන්වන්න තියෙන්නේ. එක එක ජාතීන්ගේ අවමංගල උත්සව කරන ආකාරයේ ක්‍රමය වෙනස්. මුස්ලිම් සහෝදරයෝ පැත්තට වල්ලන්නේ. අපි උඩබෙලිය අතට වල්ලනවා බෞද්ධයෝ විදියට. අපි ආදාහනය කරනවා මුස්ලිම් සහෝදරයෝ භූමදානය කරනවා. ක්‍රම වෙනස්. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතත් සම්මත කරන ක්‍රමය වෙනස්. තව පාර්ලිමේන්තුවකට සාපේක්ෂව. සමහර විට මගේ පාසලේ පාලන ක්‍රමය ජාත්‍යන්තර පාසලක පාලන ක්‍රමයට වැඩිය වෙනස්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එන පිළිවෙලකට තමයි අපේ පාසලේ පාලනය. නමුත් ජාතික පාසලක ඒක වෙනස් වෙනවා. ප්‍රයිවට් ස්කූල් එක ඊටත් වැඩිය වෙනස් වෙන්න පුළුවන්. මණ්ඩලයක් යටතේ පාලනය වෙන්න පුළුවන්. අපේ විදුහල්පතිතුමා යටතේ පාලනය. ක්‍රම පිළිබඳ මතකයේ කියන්නේ එහෙනම් සම්මතයෙන් කොහොමද වෙනස් වෙන්නේ? සම්මතයේ තියෙනවා නම් x කියලා x වලින් කොහොමද මේක වෙනස් වෙන්නේ කියන එක. පොදුවේ පිළිගත්ත මතයක්. එහෙම නැත්නම් මූල ධර්මයක් කියලා පොට්ටින්ම හිතාගත්තොත් හරි. හරි සර්. අපි අවබෝධය ගත්තොත් අවබෝධය කියන්නේ මොකක්ද මතකද දන්නේ අපේ ටීචර්ස්ලාට දැන්? තේරුම් ගැනීම. අවබෝධය කියලා කියන්නේ සරලව තේරුම් ගන්න එක. මම බොහෝම සරලව මේක කියන්නේ. ඊට වැඩිය ගොඩක් සමහර විට පාඩමේ ගැඹුරින් කියලා ඇති. මම මේ තේරෙන විදිහට කරන්නේ. අවබෝධය, තේරුම් ගැනීම. මේක ප්‍රධානව
කොටස් තුනක් යටතේ අපිට අර්ථ දක්වන්න පුළුවන්. පරිවර්තනය, අර්ථකථනය සහ පුරෝකථනය. පරිවර්තනය. දැන් අපි පවත් තිබුණු ආණ්ඩුව නැති කරලා අලුත් ආණ්ඩුවක් පත් කරගෙන අපි ලොකු වෙනසකට පරිවර්තනයකට තමයි මේ බලාපොරොත්තු වෙන්නේ. වෙනසකට වාජනය කිරීම. අන්න එතන පරිවර්තනය අපිට හම්බ වෙනවා. දෙන ලද තත්ත්වය වෙනස් විදියකට කීම පරිවර්තනයක්. දෙන ලද තත්ත්වයක් වෙනස් විදියට කියනවා. අන්න පරිවර්තනයක් වෙනවා. එහෙම නැත්නම් වෙනසකට වාජනය කිරීම පරිවර්තනයක් කියලා මම අර්ථ දක්වනවා. මේක කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනකට. භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන්. ඉංග්‍රීසි වචනයක් සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්. සිංහල වචනයක් ඉංග්‍රීසියට, ඉංග්‍රීසි වචනයක් දෙමළට, දෙමළ වචනයක් සිංහලට පරිවර්තනය කරන්න පුළුවන්. භාෂාවකින් භාෂාවකට. අපේ චිත්‍රසර්ලාගේ විදි අඳින රූපයකින් අපි භාෂාවකට පරිවර්තනය කරනවා. පරණ විතානයන් ගිහිලා ගල් ගුහාවල තියෙන චිත්‍රවලින් කියවෙන දේවල් භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. ප්‍රශ්නයක් ප්‍රස්ථාරයක් දීලා වගුවක් දීලා අපි දරුවන්ගෙන් ප්‍රශ්න අහනවා. ඒක මොකද්ද? රූපකින් භාෂාවකට පරිවර්තනය කිරීම. ස්තම්භ ප්‍රස්ථාරයක් දීලා මේ ප්‍රස්ථාරයට අනුව මේක විශ්ලේෂණය කරන්න කියලා කියනවා. රූපකින් භාෂාවකට පරිවර්තනය කරනවා. එහෙනම් භාෂාවකින් භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන්. භාෂාවකින් රූපයකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ භාෂාවෙන් තියෙනවා කමලාට ලකුණු 40යි මාලාට 30යි. අපි මේක මේ ප්‍රස්ථාරයකට ගන්නවා. එහෙම නැත්නම් වගුවකට දානවා. භාෂාවෙන් රූපයකට, අනිත් පැත්ත රූපයකින් භාෂාවකට. ඔන්න ක්‍රම තුන. පරිවර්තනය කරන්න භාෂාවෙන් භාෂාවට, භාෂාවෙන් රූපයකට, රූපෙන් භාෂාවට. පරිවර්තනයේ ප්‍රධාන කොටස් තුනයි. අර්ථකථනය. අර්ථකථනය කියලා මම දකින්නේ සුවිශේෂතා හඳුනා ගැනීම. සුවිශේෂතා හඳුනා ගන්න එක. පරිවර්තනයයි අර්ථකථනයයි වෙන් කරන්න හරිම අමාරු. දෙකම එක ළඟ යන්නේ. සර් නැවත අර්ථකථනය මොකද්ද ටීචර්? අර්ථකථනය කොටස් ඔව්. අර්ථකථනය කියන්නේ සුවිශේෂීතා හඳුනා ගැනීම අර්ථකථනයයි. සුවිශේෂීතා හඳුනා ගන්න එක. මේ පරිවර්තනය අර්ථකථනයයි තමයි මම වෙනස් කරගන්න අමාරුයි කිව්වේ. දෙක එක ළඟ යන්නේ. වැඩිම පිරිසක් සහ අඩුම පිරිසක් කැමති මල් වර්ග අතර වෙනස කීයද? සුවිශේෂතා හඳුනා ගන්නවා. වැඩිම පිරිසක් හා අඩුම පිරිසක් කැමති මල් වර්ග අතර වෙනස. වැඩිම පිරිසක් කැමති ඕලු මල් වලට, අඩුම පිරිසක් කැමති ඉද්ද මල් වලට. ඕලු මලු ඉද්ද මලු අතර වෙනස කීයද? අන්න අර්ථකථනය. සුවිශේෂතා හඳුනා ගැනීම. වැඩිම ගුරුවරු පිරිසක් පාසලට එන ප්‍රවාහන මාධ්‍ය සහ අඩුම ගුරුවරු පිරිසක් පාසලට එන ප්‍රවාහන මාධ්‍ය අතර වෙනස කීයද? සුවිශේෂතා හඳුනා ගැනීම. ඊට පස්සේ මම යනවා පුරෝකථනය. පෙර කියන එක. බහිර්නිවේෂණය කියලා මේකට කියනවා. පුරෝකථනය. දෙන ලද දත්ත ඇතුලෙන් තේරුම්ගෙන අනාගතය ගැන කියන එක තමයි පුරෝකථනය කියලා කියන්නේ. ඉදිරි මීට කලින් තිබුණු පෙර වර්ෂ 5 පොඩ්ඩක් ආපහු කියනවාද? හරි. පුරෝකථනය. පුරෝකථනය කියන්නේ පෙර කීම. පෙර දත්ත පදනම් කරගෙන යමක් ප්‍රකාශයට පත් කිරීම. බහිර්නිවේෂණය. දෙන ලද දත්ත ඇතුලෙන් තේරුම් අරගෙන අනාගතය ගැන යමක් කියන එක. මම උදාහරණයක් කියනකොට ටීචර් මේක පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය මීට කලින් අවුරුදු 5ක ඔයා බලනවා. වගුවක් අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරලා මේ වගු අනුව පෙනී යන්නේ ඉදිරි වර්ෂයේ අවසානයේ ශ්‍රී ලංකාවේ දල ජාතික නිෂ්පාදනය අගය මේ බවක් විය හැකිය කියලා මිස්ටර් කියන්න පුළුවන්. එහෙම නැත්නම් පෙර අවුරුදු අපේ මගේ විෂයට සම්බන්ධ නම් කලින් අවුරුදු 3ක මේ වර්ෂාපතන රටා ප්‍රස්ථාරය අධ්‍යයනය කරලා මං කියනවා කාලගුණ විද්‍යාවකින් කියන්නේ එහෙමයි. මෙම දත්ත අනුව පෙනී යන්නේ ඉදිරි වර්ෂයේ දැඩි වියලි කාලගුණයකට ශ්‍රී ලංකාව මුහුණ පාන බවයි. පෙර දත්ත පදනම් කරගෙන කියනවා. ඒක තමයි පුරෝකථනය කියන්නේ.
එහෙම නැත්නම් මේ පහුගිය දත්ත 3ක් විශ්ලේෂණය කරලා ඉදිරියට මම කියනවා ඉදිරි වර්ෂයේ ශ්‍රී ලංකාවට තද වැසි බලපාන සමයක් උදා වනු ඇත කියන්නේ පෙර වර්ෂයේ පදනම් කරගත්ත පෙර වර්ෂවල පදනම් කරගත්ත දත්ත ආශ්‍රයෙන් පුරෝකථනය කරනවා. මේක තමයි පුරෝකථනය කියන්නේ. එහෙනම් අවබෝධයේ ප්‍රධාන කොටස් තුනයි පරිවර්තනය, අර්ථකථනය සහ පුරෝකථනය. පරිවර්තනයේ නැවත කොටස් තුනයි භාෂාවකින් භාෂාවකට, භාෂාවකින් රූපයකට, රූපයකින් භාෂාවට. අර්ථකථනය කියන්නේ සුවිශේෂීතා හඳුනා ගැනීම. පුරෝකථනය කියන්නේ දෙන ලද දත්ත ආශ්‍රයෙන් තේරුම් අරගෙන අනාගතය ගැන කියන එක. පුරෝකථනය. මේ පොදුවේ අපි මේ අවබෝධය සම්බන්ධ උදාහරණ ටිකක් කතා කරමුකෝ. එතකොට මේක තේරෙයි. පසුගිය වසර 5 තුළ ශ්‍රී ලංකාවේ මරණ අරුම්පාතිකය හා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා රජය මේ 2021 අවුරුද්ද තුළ අනුගමනය කරන වැඩපිළිවෙල පිළිබඳව විස්තර ලබා දුන් පාතිකයයි සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා රජය මේ වසර පවත්නා වසර තුළ අනුගමනය කරන වැඩපිළිවෙල පිළිබඳ විස්තර ලබා දුන්නාම දරුවා ඉස්සරහට ගොඩනගනවා ඉදිරි වසරවල 2021 22 23 ඒ වසරවල මරණානුපාතිකය ගැන ඇති විය හැකි වෙනස්කම් මොනවද කියලා එයා කියනවා. මේක අඩු වීගෙන යනවද වැඩි වීගෙන යනවද මොකක්ද කියලා දරුවා කියනවා. පෙර අවුරුදු 5ක ඇති දත්තා අතර මේ වර්ෂයේ සෞඛ්‍ය ප්‍රවර්ධන තොරතුරු දී ඇති විට මෙහෙම අපිට කියන්න පුළුවන්. මෙතන බහිර්නිවේෂණයක් තියෙනවා. පෙරකීමක් පුරෝකථනයක් තියෙනවා. ප්‍රස්තාව පිරුළු කීපයක් හා ජීවන අත්දැකීම් කීපයක් ලබා දුන්නාම දරුවා එක් එක් ප්‍රස්තාව පිරුළට ගැලපෙන ජීවිත අත්දැකීම තෝරා දක්වයි. අවබෝධය. ප්‍රස්තාව පිරුළු කීපයක් තියෙනවා. ජීවිත අත්දැකීම් කීපයක් තියෙනවා. ඒ ටික දුන්නාම එක් එක් ප්‍රස්තාව පිළිවෙලට ගැලපෙන ජීවිත අත්දැකීම් දරුවා හොයනවා. අවබෝධය. සංඛ්‍යා රටා කීපයක් දුන්නාම ඒ වගේ ඊළඟ සංඛ්‍යාව දරුවා ලියනවා. දැනුමෙන් නෙමෙයි අවබෝධය. පද්‍ය පන්තියක් දීලා තියෙනවා. ප්‍රශ්න අහලා තියෙනවා. අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියනවා අවබෝධය. පද්‍ය පන්තියක් ඇති වෙන අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සපීම. අවබෝධය. පද්‍ය පන්තිය දීලානේ තියෙන්නේ. ඒක තුල තමයි හොයන්න තියෙන්නේ. අවබෝධය. ශ්‍රී ලංකාවට පෘතුගීසීන් පැමිණි වර්ෂය නම් කරන්න කිව්වොත් අන්න දැනුම. විවිධ රටවල අවමංගල චාරිත්‍ර කිව්වම අන්න දැනුම. දැනුමේ කොතෙන්ටද කියලා දැන් ඔළුවට එන්න ඕන. ෂෝට් නෝට් එක ගහගත්තා නම් පෙරලා බලන්න. Excuse me, sir. ඔව් ටීචර්. Sir, බහිර්නිවේෂණය කියන්නේ පුරෝකථනය කියන්නේ දෙකම එකයිද? පෙරකීම බහිර්නිවේෂණය පුරෝකථනය කියන්නේ මේ සේරම දෙන්න දත්ත පදනම් කරගෙන අනාගතය ගොඩනැගීම තමයි ටීචර්. අනාගත දෙයක් ගොඩනැගීම තමයි මේකෙන් කියන්නේ. හරි සර්, පැහැදිලි. thank you. right. ඔන්න අවබෝධය. ඊළඟට එනවා භාවිතය. අවබෝධය හරි කෙටි. දැනුම තමයි වැඩි. අවබෝධයේ තියෙන්නේ පරිවර්තනය, අර්ථකථනය, පුරෝකථනය. නැවත සැරයක් මතක් කරලා දෙනවා අවබෝධය. පරිවර්තනය ප්‍රධාන කොටස් තුනයි. භාෂාවෙන් භාෂාවට, ඉංග්‍රීසියෙන් සිංහලට. භාෂාවකින් රූපයකට, ප්‍රස්ථාරයකට, වගුවකට. රූපයකින් භාෂාවට. ප්‍රස්ථාරයක් දීලා ඒකෙන් ප්‍රශ්න අහන එක. අර්ථකථනය සුවිශේෂීතා හඳුනා ගැනීම. වැඩිම පිරිසක් හා අඩුම පිරිසක් කැමති මල් වර්ග අතර වෙනස කීයද? අර්ථකථනය. සුවිශේෂීතාවය එතන හඳුනගෙන තියෙනවා. වැඩිම පිරිසක් කැමති එක සුවිශේෂතාවයක්, අඩුම පිරිසක් කැමති එක සුවිශේෂතාවය. මේ දෙක අතර වෙනස. පුරෝකථනය. දෙන ලද දත්ත ඇසුරෙන් ඉදිරිය දකින්න එක. අනාගතය ගැන කියන එක. ඔන්න අවබෝධයට තියෙන කොටස් තුන. මේක හරි සරලයි. ඊට පස්සේ අපි යනවා භාවිතය. භාවිතය. ඉගෙනගත් මූලධර්ම
ප්‍රායෝගික අවස්ථාවල යොදා ගැනීම. එහෙම නැත්නම් නව භාවිතය. සමචතුරස්‍රවල වර්ගඵලය හොයන්න අපේ ගණන්සලා කියලා දීලා තියෙනවා. මේක ධර්මස්සේ කණු හදාගන්න යොදා ගන්නවා භාවිතේ. මම ඉස්සලාම උදාහරණ ටිකක් කියාගෙන යන්නම්. ඡේදය ලබා දුන්නාම නිවැරදි විරාම ලකුණු යොදා ඒ ඡේදය නැවත ලියයි. භාවිතේ. වෘත්තේ කාර්යයේ අගය දුන්නාම පරිධිය ගණනය කරනවා. භාවිතේ. ව්‍යාකරණ කූලව සදොස් වාක්‍යයක් කීපයක් දුන්නාම නිදොස් නැවත නිවැරදි කරලා නැවත ලියනවා. නිදොස් කරලා ලියනවා. භාවිතේ. සමහර අභ්‍යාස කරන්නත් දරුවෝ භාවිතය යොදා ගන්න. එහෙනම් ඉගෙනගත්ත මූලධර්ම ප්‍රායෝගික අවස්ථාවල යොදා ගැනීමට තමයි අපි භාවිතය කියන්නේ. මේක හරීම සරලයි. මේක උපබෙදුම් නැහැ. ඡේදයක් දුන්නාම නිවැරදි විරාම ලකුණු යොදලා ඡේදය නැවත ලියන එක. භාවිතයනේ. ඒ ඡේදේ භාවිතා කරලා තමන්ගේ කලින් ඉගෙනගත්ත විරාම ලකුණු භාවිතා කරලා මේක නැවත ලියනවා. වෘත්තේ කාර්යය දුන්නාම පරිධිය ගණනය කරනවා. ව්‍යාකරණ කූලව වැරදි වාක්‍ය කීපයක් දුන්නාම ඒවා නිවැරදි කරලා නැවත ලියනවා. මෙන්න මෙතනින් පස්සේ කතා කරන ඒවා ඉහළ මානසික හැකියාව මට්ටම්. විශ්ලේෂණය, සංශ්ලේෂණය සහ ඇගීම. විශ්ලේෂණය සමස්තය වෙන් කර හඳුනා ගැනීම විශ්ලේෂණය කියලා මුලින් අපි කතා කරා. ඒකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. අවයව විශ්ලේෂණය, සම්බන්ධතා විශ්ලේෂණය, සංවිධානාත්මක මූලධර්ම විශ්ලේෂණය. හැබැයි නෝට් එකට ඒවා වෙන් කරන්න මෙහෙම ප්‍රධාන තුනක් තියෙනවා කියලා දුන්නාට මේ වගේ වෙනස්කම් ටික අපිට දීලා නැහැ. මං හිතනවා වෙන ගෲප් වලටත් දීලා නැතුව ඇති කියලා මැඩම්. දැනුම තමයි ගොඩක් බෙදලා තියෙන්නේ. දැනුමයි භාවිතයයි. එතකොට අවයව විශ්ලේෂණය, සම්බන්ධතා විශ්ලේෂණය සහ සංවිධානාත්මක මූලධර්ම විශ්ලේෂණය කියලා ප්‍රධාන කොටස් තියෙනවා කියලා මතක තියාගත්තොත් ඇති. මේකට උදාහරණ මොනවද? ශිෂ්‍යයා ගසක කොටස් නම් කරයි. මේක කරන්න දරුවන්ට මතකයේ දැනුම ඕන. මේක විශ්ලේෂණය. වාක්‍ය කීපයක් ලබා දුන් විට ශිෂ්‍යයා එම වාක්‍යවල උක්තය හා ආඛ්‍යාතය වෙන වෙනම නම් කරයි. මේක දැනුමින් කටපාඩමින් කරන්න බෑ. ව්‍යාකරණ රීති භාවිතා කරන්න ඕන. විශ්ලේෂණය. ඡේදයක් ලබා දුන් විට එම ඡේදයේ යුගල පද 5යි, නිපාත පද 5යි, උපසර්ග 5යි මේවා තෝරනවා. සමස්තය වෙන් කර හඳුනා ගැනීම මෙතනින් සිද්ධ වෙන්න ඕන. සමස්තය තුලින් වෙන් කර හඳුනා ගැනීම. විශ්ලේෂණ. එන්න සංකීර්ණයි. සර් ඒකේ අර අන්තිමටම සර් කිව්වේ විශ්ලේෂණයේ කොටස් තුනේ අන්තිම එක මොකද්ද සර්? සංවිධානාත්මක මූලධර්ම විශ්ලේෂණය. සංවිධානය වූ මූලධර්මයක් තියෙනවා නම් ඒක විශ්ලේෂණය කරනවා. එකතු කරලා තියෙන මූලධර්ම. තියෙනවා යුගල පද තියෙනවා, නිපාත පද තියෙනවා, උපසර්ග මේවා සංවිධානය කරලා තියෙනවා. මේකෙන් යමක් තෝරන එක. උපසර්ග 5 ගානේ, නිපාත 5 ගානේ මෙන්න මේවා තෝරන එක. සංවිධානාත්මක මූලධර්ම විශ්ලේෂණය. උක්ඛ්‍යාත පද සම්බන්ධේ වාක්‍ය කීපයක් දුන්නාම ශිෂ්‍යයාම වාක්‍යවල උක්තය හා ආඛ්‍යාත පද වෙන වෙනම බලනවා. සම්බන්ධතා විශ්ලේෂණය. අවයව විශ්ලේෂණය. ගසක කොටස් නම් කරනවා. ගහේ අවයව මිනිහෙකුගේ රූපයක් දුන්නා මේකේ පද්ධති ටික හඳුන ගන්නවා. පද්ධති ටික වෙන් කරනවා. අවයව විශ්ලේෂණය. මෙච්චර ලොකුවට අවශ්‍ය නැති හින්දා ඒ උදාහරණ තුනෙන් ඔය තුන පැහැදිලි වෙනවා. අවයව කියන්නේ ගහක කොටස් කියලා හිතා ගන්නකො. සම්බන්ධතා කියන්නේ වාක්‍ය කීපයක් දුන්නාම ශිෂ්‍යයා වාක්‍ය වලට උක්තය හා ආඛ්‍යාතය වෙන වෙනම නම් කරනවා. සම්බන්ධතාවය බලන්න. සංවිධානාත්මක මූලධර්ම කියන්නේ ඡේදයක් ලබා දීලා ඒක තුල නිශ්චිත දේවල් ටිකක් තෝරන්න දෙනවා. සංවිධානය කරලා තියෙන දෙයකින් වෙන් කරගන්න දෙන එක. ඊට පස්සේ අපි බලමු සංශ්ලේෂණය. සංශ්ලේෂණය. සියලු මානසික නවනිපැයුම්. සියල්ල එක්කර සමස්තය හැදීම කියලා මම මුලින් කිව්වා. සංශ්ලේෂණය. මේක ප්‍රධානකම තුනයි. නව නිපැයුමක් කිරීම, නිමැවුමක් කිරීම. සැලැස්ම, එහෙම නැත්නම් ක්‍රියාපද්ධතිය සකස් කිරීම. ඊළඟ එක
වියුක්ත සම්බන්ධතා දැක්වීමේ හැකියාව. අපි ඒක එක බලමු. ශිෂ්‍යයා බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරයි. කුසලතාව. මනෝචාලක හැකියාව තමයි මෙතන නියෝජනය කරන්නේ. බිත්ති සැරසිල්ලක් නව නිපැයුමක් කරන එක. ශිෂ්‍යයා මගේ රටේ යන්නෙන් පද්‍ය පන්තියක් නිර්මාණය කරයි. මානසික කුසලතා මෙතන නියෝජනය කරනවා. එලි සමය, උපමා උපමේය, කාව්‍ය උපක්‍රම යොදලා තමයි මේ පද්‍ය පන්තිය නිර්මාණය කරන්නේ. සැලැස්ම සකස් කරන්නේ. ක්‍රියා පද්ධතිය සකස් කරන්නේ. කාව්‍ය නිර්මාණයට අදාළව. වියුක්ත සම්බන්ධතා. පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවේ නිබන්ධනය සඳහා සුදුසු පර්යේෂණ මාතෘකාවක එහෙම නැත්නම් පර්යේෂණ සැලැස්මක් ලියා දක්වයි. වියුක්ත සම්බන්ධතා. මොකේටද මේක හදන්නේ? පශ්චාත් උපාධි අධ්‍යයන ඩිප්ලෝමා පාඨමාලාවේ නිබන්ධනයට. සම්බන්ධතාවයක් තියෙනවා ඒකට. ඒකට පර්යේෂණ සැලැස්මක් හදලා ලියනවා. අධ්‍යාපන චාරිකාව යන්න කලාප කාර්යාලයෙන් අවසර ගන්න රාජකාරී ලියුමක් තියෙනවා. වියුක්ත සම්බන්ධතා ගොඩනගා ගන්නවා. මට අට්ටු දෙකක් ලැබුණොත් ගිය සැරේට කලින් සැරේ ශිෂ්‍යත්ව පේපර් එක මා හිතන්නේ රචනයක් ලියනවා දරුවෝ. මට අට්ටු දෙකක් ලැබුණොත් යන්නෙන් රචනයක් ලියනවා. වියුක්ත සම්බන්ධතා මේකේ යොදා ගන්නවා. මට අට්ටු දෙකක් ලැබුණොත් මම මොකද කරන්නේ? ඔන්න සංශ්ලේෂණය. සියලු මානසික නව නිපැයුම් විදිහට අපි සලකනවා. සියල්ල එකතු කරලා සමස්තය හදන එක. මේක නව නිපැයුමක් කිරීම, නිමැවුමක් කිරීම, සැලැස්ම ක්‍රියාත්මක කිරීම, එහෙම නැත්නම් ක්‍රියාපද්ධතිය සකස් කිරීම. පොඩ්ඩක් ඉන්න. පුතා කෑ ගහන්න නැතුව යන්න ඔතන. සැලැස්ම ක්‍රියාපද්ධතිය සකස් කරන්නේ වියුක්ත සම්බන්ධතා දැක්වීම. සංශ්ලේෂණේ ප්‍රධාන කොටස් 3. ඊට පස්සේ එනවා ඇගීම. අවසාන කොටස. පුළුවන්. සංශ්ලේෂණය කියන්නේ සියල්ල එක්ක කර සමස්තය හදන එක. සේරම එකතු කරගෙන එක දෙයක් හදන එක. සමස්තයක් හදන එක. නව නිපැයුමක් කිරීම, නිමැවුමක් කිරීම. බිත්ති සැරසිල්ලක් නිර්මාණය කරනවා. කුසලතා, මනෝචාලක හැකියාව මේකේ නියෝජනය වෙනවා. සැලැස්ම එහෙම නැත්නම් ක්‍රියාපද්ධතිය සකස් කිරීම. මගේ රට යන්නේ පද්‍ය පන්තියක් නිර්මාණය කරනවා. මේකෙදි මානසික කුසලතා නියෝජනය කරනවා. එලි සමය, උපමා උපමේය, කාව්‍ය උපක්‍රම මේ නිර්මාණයට යොදා ගන්නවා. ක්‍රියාපද්ධති. වියුක්ත සම්බන්ධතා දක්වනවා. මට අත්තටු දෙකක් ලැබුණොත් මම කොහොමද කරන්නේ කියලා රචනයක් ලියනවා. වියුක්ත සම්බන්ධතා යොදා ගන්න. ඔන්න සංශ්ලේෂණයේ ප්‍රධාන ආකාර 3. මේක අහන්නේ දැනුමද අවබෝධයේද විශ්ලේෂණයේ සංශ්ලේෂණයේද කියලා. සංශ්ලේෂණයේ මේ ආකාරවලට උදාහරණ කියලා එහෙමනම් අහන්න නැති වෙයි. ඒක හරිම සංකීර්ණයි. එහෙම ආගත්තොත් අපිට මටවත් හොයාගන්න අමාරුයි. ඊට පස්සේ ඇගීම. ඇගීම විනිශ්චය කිරීමට තියෙන හැකියාව. එහෙම නැත්නම් මූලධර්ම හා සම්මත තියෙනවද කියලා බලන එක ඇගීම. ගුණදෝෂ වර්ණනා කිරීම, අඩුපාඩු දැක්වීමට ඇති හැකියාව තමයි ඇගීම කියලා කියන්නේ. මේක අපේ ටීචර්ලා ප්‍රධාන ක්‍රම දෙකයි. බොහොම සරලයි ඇගීම. ඔළුවට දාගන්න. අභ්‍යන්තර නිර්ණායකයා දිහා බලලා අගය කරන එක, අගයන එක. සාක්ෂි අනුව ඇගීම. මේකට එතකොට ඇගීමට නිර්ණායක ලබා දීලා නැති විට තමයි ගම්පෙරළිය නවකතාව සාර්ථකයක විමසන්න. නිර්ණායකයන් නැහැ. ආගයන්ට නිර්ණායකයක් දීලා නැහැ. මේකේ ඊළඟ කොටස තමයි මම මේ දෙකම එකට ගියොත් ලේසි කියලා හිතලා මම යන්නම් මේක තේරෙන්න. බාහිර නිර්ණායකයක් අනුව ඇගීම. බාහිර නිර්ණායකයක් අගයන්ට ලබා දීලා තියෙනවා. ඒ අනුව තමයි අගයන්න ඕන. එලියට් කියලා කෙනෙක් සඳහන් කරලා තියෙනවා සාර්ථක නවකතාවක අංග ලක්ෂණ ඉදිරිපත් කරලා තියෙනවා. සිංහල කරන අය දාලා දන්නවා ඇති. එලියට් විසින් සඳහන් කර සාර්ථක නවකතාවක අංග ලක්ෂණයන්ට අනුව ගම්පෙරළිය නවකතාව විචාරය කරන්න. අන්න බාහිර නිර්ණායකයක් එක්ක ගෙව්වා.
අභ්‍යන්තර නිර්ණායකයට අනුව ගියොත් ගම්පෙරළිය නවකතාව සාර්ථකයකකි විමසන්න. බාහිර නිර්ණායකයක් දීලා නැහැ. දරුවට ඕන තරම් ලියන්න පුළුවන් මේක සාර්ථක වෙන්න හේතු Taman තුලින් ගේන්න පුළුවන්. මේ ක්‍රම දෙකම සිංහල සාහිත්‍ය විභාගෙට අහනවා. ගම්පෙරළිය නවකතාවේ මාතරහාමිනේගේ චරිතය පිළිබඳ විස්තරයක් කරන්න. මොකක්ද නිර්ණායකේ? අභ්‍යන්තරද බාහිරද බලන්න අපේ ටීචර්ලා කියන්නේ. අභ්‍යන්තර ගම්පෙරළිය නවකතාවේ මාතරහාමිනේගේ චරිතය පිළිබඳ විස්තරයක් කරන්න. අභ්‍යන්තර ගීම. ඇයි මේක නිර්ණායකයක් දීලා නැද්ද? මාතරහාමිනේ කියලා දීලා තියෙනවා. මාතරහාමිනේ කියන්නේ චරිතය විතරයි. ඒකට වෙන කෙනෙකුගේ චරිතයක් එක්ක සංසන්දනය කරන්න දීලා නැති නිසා මේක අභ්‍යන්තරයි. හරියටම හරි. මාතරහාමිනේගේ චරිතය අපිට කුලවත් කාන්තාවක් විදිහට මෙහෙම හිටපු කෙනෙක් කියලා මාතරහාමිනේගේ චරිතය ලියන්න පුළුවන්. වෙන කාගේ හරි ධර්ණයක කතාවකට අනුව මාතරහාමිනේගේ චරිතය කිව්වොත් අරයට සාපේක්ෂව මෙයාගේ මේක තියෙනවා, අරයට සාපේක්ෂව මෙයාගේ කළගුණ සැලකීම වැඩි, අරයට සාපේක්ෂව මෙයාගේ මාතෘත්වය වැඩි, අම්ම කෙනෙක් විදිහට දකින්න ගති ලක්ෂණ වැඩි, අන්න සංසන්දනය කරලා ලියන්න. එහෙම වුණොත් බාහිර නිදර්ශකයක් තියෙනවා. මේකෙදී දරුවා විශේෂ නිර්ණායක ලබා දී නැති නිසා සාර්ථක නවකතාවක ලක්ෂණ වලට අනුව ගම්පෙරළිය විචාරන්න අවශ්‍යයි. මෙහෙම ප්‍රශ්නයක් දුන්නොත් බාහිර නිර්ණායකයක් දීලා තියෙනවා නම් ඒකට අදාළව ගම්පෙරළිය නවකතාව විචාරන්න අවශ්‍යයි. එලියට් කියලා තියෙනවා සාර්ථක නවකතාවක මෙන්න මේවා තියෙන්න ඕන. ගම්පෙරළිය මෙන්න මේවා තියෙනවා. ඒ හින්දා ගම්පෙරළිය මෙන්න මේ ලක්ෂණ වලින් හෙබි නිසා එලියට්ට අනුව මේක සාර්ථක නවකතාවක් කියලා දරුවා එතන උත්තරේ ලියන්න ඕන. බාහිර නිර්ණායක අනුව අගය කරනවා. දරුවට තමන්ගේ පාසලේ පරිසර වැඩසටහනක් තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියෙන් පාසලක ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් හා කොච්චර දුරට අනුගත වෙයිද කියලා දරුවට පැහැදිලි කරන්න කියනවා. මේක කොතෙන්ටද අයිති වෙන්නේ? පාසලේ තියෙනවා පරිසර වැඩසටහන, මධ්‍යම පරිසර අධිකාරියෙන් දීලා තියෙනවා පාසලක ක්‍රියාත්මක කරන්න යෝජිත වැඩසටහන. කොච්චර දුරට අනුගත වෙනවද කියලා පැහැදිලි කරන්න කියලා දරුවෙකුට ඔයාලට ප්‍රශ්නයක් දෙනවා. මේ ඇගීම මොකක්ද? සංශ්ලේෂණය සංශ්ලේෂණයක් කොහොමවත් ගෑවෙන්නේ බාහිර ඇගීම බාහිරද බාහිර ඇයි අපේ ටීචර් මේකේ දීලා තියෙනවා මගේ පාසලේ තමයි පරිසර වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මධ්‍යම පරිසර අධිකාරියෙන් දීලා තියෙනවා පාසලක ක්‍රියාත්මක කරන්න යෝජිත වැඩසටහන් මාලාව. ඒකට අනුගතද නැද්ද කියලා දරුවට විස්තර කරන්න කියලා තියෙනවා. මෙතන නිර්ණායකයේ මොකද්ද? මධ්‍යම පරිසර අධිකාරියෙන් දීලා තියෙන එක. ඒකත් එක්ක තමයි දරුවා තමන්ගේ පාසලේ සිදු කරපු වැඩසටහන සම්බන්ධ කරන්නේ. මේක බාහිර නිර්ණායකයක් එක්ක අගය කරන එක. තේරුම් නැද්ද ඔය ටික? ඇගීම ප්‍රධාන කොටස් දෙකයි. ඇගීම කියන්නේ අපේ ටීචර් නිශ්චය කරන්න පුළුවන් හැකියාව, ගුණදොස් වර්ණනා කිරීම, අඩුපාඩු දක්වන්න තියෙන හැකියාව කියන්නකො මේ විනිශ්චය කිරීම කියන එක. මේක ප්‍රධාන කොටස් දෙකයි. අභ්‍යන්තර නිර්ණායකයක් අනුව නිර්ණායක දීලා නැති විට අභ්‍යන්තර නිර්ණායක අනුව අගයන්න ඕන. බාහිර නිර්ණායක එක්ක ඇගීම කියන්නේ අගයන්න බාහිර නිර්ණායක ලබලා තියෙනවා නම් ලබා දීලා තියෙනවා නම් ඒ අනුව තමයි ඇගීම කරන්නේ. සැලලිහිණි සංදේශය මොකක් හරි සැලලිහිණි සංදේශය සැලලිහිණි සංදේශයේ මග වැන්නුම තවත් මොකක් හරි පරවි සංදේශයේ මොකක් හරි සමග ගැලපේදයි විස්තර කරන්න. එතකොට දීලා තියෙනවා තව සංදේශයක්. ඒකට සාපේක්ෂව තමයි අර බාහිර නිර්ණායකයක් දීලා තියෙනවා. සැලලිහිණි සංදේශය තුල අපිට ලියන්න බෑ. සැලලිහිණි සංදේශයේ මග වැනුමේ මෙන්න මෙහෙම කොන්තගන්තොට ගැන වර්ණනා කරලා තියෙනවා නම් මෙන්න පරවි සංදේශයේ වර්ණනාව. එහෙනම් සැලලිහිණි සංදේශයේ වර්ණනාව පරවි සංදේශයේ වර්ණනාවට වඩාත් ප්‍රබල වේ. මේ නිදසුන් ඇතුලෙන් විස්තර කරන්න. පරවි සංදේශයේ දීලා තියෙනවා නම් එහෙනම් පරවි සංදේශය තමයි බාහිර නිර්ණායකය. ඒකට අනුව තමයි දරුවා මේක ලියන්න ඕන.
එතකොට ඔන්න ඔය ටික තමයි අපේ ටීචර්ලා සර් ඔව් කියන්නකෝ සර්. එතකොට දැන් අපිට මෙහෙම ගත්තොත් මේ ඇගීම කියන එකට පෞරුෂය යනු ඔබේ අදහස් දක්වන්න කිව්වොත් ඒක අභ්‍යන්තර යනු ඇගීමක් නේද? අභ්‍යන්තර පෞරුෂය ගැන ඔබේ අදහස්. ඔබේ අදහස් ඊට පස්සේ ගැන ඔන්න මනෝවිද්‍යාවේ කවුරු හරි පෞරුෂ විද්‍යාව මම කියන X කියන පුද්ගලයා මනෝවිද්‍යාවේ X කියන පුද්ගලයා පෞරුෂය නිර්වචනය කර ඇති අන්දම අනුව අහවලාගේ පෞරුෂය සංසන්දනාත්මකව විස්තර කරන්න. එහෙම නැත්නම් පෞරුෂය අර්ථ දක්වන්න. අර්ථ දක්වන්න. ඒක බාහිර. එහෙම වුණොත් ඒක බාහිරයි. පෞරුෂය ගැන ඔබේ නිර්වචනය ලියන්න කිව්වොත් ඒක අභ්‍යන්තරයි. ඔබේ නිර්වචනයනේ මොකකටවත් සාපේක්ෂව නෙමෙයි. මොකක් හරි සාපේක්ෂව ලියන්න කිව්වොත් අනිවාර්යෙන්ම බාහිර නිර්ණායකයක් එතන දීලා තියෙනවා. ඔබේ පාසලේ ලකුණු මේ මොකක් හරි තවත් එකක් එක්ක සංසන්දනය කරන්න දෙනවා. බාහිර මොකක් හරි එකක් දීලා. අන්න බාහිර නිර්ණායකයක් දුන්නොත් එතන ඔබේ පාසලේ ලකුණු විග්‍රහ කරන්න කිව්වොත් ඔයාට ඒ පාසලේ ලකුණු විතරයි. අභ්‍යන්තරයි. ඒ නිර්ණායකයේ මත තමයි ඔයා වර්ග කරන්න ඔයාගේ නිර්ණායකයේ මත. ඔයාට මේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබා දී ඇති පාසල් පාදක ඇගීම් නිර්ණායක අනුව ඔබේ පාසලේ ලකුණු විග්‍රහ කරන්න කිව්වොත් ඒක අපිට අදාළ නැහැ. ඒක බාහිර පුද්ගලෙක් දීලා තියෙන නිර්ණායකයක්. ඒකින්ද ඒක බාහිර නිර්ණායක ගොඩට යනවා. සර් ඔව් ටීචර් අභ්‍යන්තර නිර්ණායක සර් මේ පුජ්‍යල බද්දද එතකොට බාහිර එක විශේෂ බද්ද එහෙම කියලා ගන්නත් බැරිද? පුළුවන්. ඉතින් අභ්‍යන්තර නිර්ණායක කියන්නේ මගේ හදවතේ තියෙන දේ මම ලියන්නේ මට දැනෙන දේ. මම විවාහයට ගියාපුවම මම ගෑනු ළමෙක් තෝරගන්නේ මට දැනෙන විදියටනේ. මෙයා හොඳ වෙයි. මෙයා ලස්සනයි. මෙයාට සල්ලි තියෙනවා. මට දැනෙන විදිය ඒක තව කෙනෙකුට වෙනම විදියට දැනෙනවා. වෙන කෙනෙකුගේ බලපෑම මත කරනවා නම් ඔන්න අරයට සාපේක්ෂව ඊට පස්සේ තව කෙනෙක් බලලා දෙන්නෙකුට සාපේක්ෂව තමයි බලන්නේ. ඉස්සරලාම් බලපු ගෑනු ළමයයි දෙවනියට තුන්වෙනියට බැලුවා නම් ගෑනු ළමයි අපි කොහොමද සංසන්දනය කරලා වයිෆ් තෝරගත්තේ කියලා හිතලා බලන්නකෝ. අරයට සාපේක්ෂව මෙයා ලස්සනද? අරයට සාපේක්ෂව මෙයාගේ තනතුර මොකක්ද? එහෙමනේ බලන්නේ. බාහිර නිදර්ශකයක් තිබුණා. පළවෙනි එකට බාහිර නිදර්ශකයක් නැහැ. නිකන් අපේ හිතේ ඇතියට බැලුවා. ඊට පස්සේ වෙන කෙනෙකුට සාපේක්ෂව බලන්න. මොකක් හරි බාහිර නිර්ණායකයක් අනුව. එහෙම හිතා ගන්නකො. හොඳම ගම්පෙරළිය. ගම්පෙරළිය නවකතාව සාර්ථක ඒක කිවිමසන්න. අය ගම්පෙරළිය නවකතාව සාර්ථකයි. මෙහෙම චරිත තියෙනවා. මේව ජීවමානයෙන් දෙන්න උත්සාහ කරලා තියෙනවා මාටින් වික්‍රමසිංහයන්. මේකේ ඇත්තටම සමාජ පෙරළිය පිළිබඳ මේ දැක්මක් අපිට දෙන්නේ. අන්න අපිට ලියන්න පුළුවන්. ඊට පස්සේ මේ එලියට් නවකතාවේ සාර්ථක නවකතාවක තියෙන්න ඕනේ අංගෝපාංග ටිකක් දීලා තියෙනවා. ඒකට අනුව ගම්පෙරළිය විචාරන්න කිව්වහම එලියට් කියනවා මේ විදියට ගම්පෙරළියේ මාර්තර හාමිනේගේ චරිතේ ඒක හම්බ වෙනවා. ඒ හින්දා එලියට්ට අනුව මේක සාර්ථක නවකතාවක්. එහෙමයි යන්න වෙන්නේ. මොකක් හරි අභ්‍යන්තර නිර්ණායක කියන්නේ නිර්ණායකයා දීපු නැති වෙලාවට Tamanට හිතන විදියට ලියන එක. බාහිර නිර්ණායකයක් කියන්නේ බාහිරින් දීලා තියෙනවා මොකක් හරි. ඒකට අනුව ලියන එක. එහෙම මතක තියාගන්න. ඔන්න ඔය ටික තමයි අධ්‍යාපන අරමුණු වර්ගීකරණයේ ප්‍රජානන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය. බ්ලූම්ට අනුව අරමුණු වර්ගීකරණය කරලා දෙන්න ඔන්න ඔය විදියට. ඕක තමයි ඔය විෂයේ වැඩිම අමාරු කොටස. ඕක තමයි හරය. ඊට පස්සේ එනවා ආවේදන ක්ෂේත්‍රය. මම නැවත සැරයක් ටීචර්ලා කෙටි සටහන ගහගත්තා නම් මම තව සැරයක් අමාරුවෙන් හරි කියලා දෙන්න. ප්‍රජාන ක්ෂේත්‍රයේ අරමුණු වර්ගීකරණය මේක බ්ලූම්ගේ ප්‍රජාන අරමුණු අනුව තමයි මානසික හැකියාව බලන්නේ බුද්ධි කුසලතා. මේකේ අධීර හයක් තියෙනවා. දැනුම, අවබෝධය, භාවිතය, විශ්ලේෂණය, සංශ්ලේෂණය, ඇගීම. දැනුම කියන්නේ දැනුම බෙදෙනවා නියමිත දෑ පිළිබඳ සුවිශේෂ පිළිබඳ දැනුම. ඒක කොටස් දෙකයි. පාරිභාෂික වචන අර පරිධිය ප්‍රභා සංශ්ලේෂණය වාගේ ඒවා. සුවිශේෂ නිශ්චිත කරුණු පිළිබඳ දැනුම. ප්‍රධාන ගංගා හතර කිව්වොත් වෙන කරුණු නැහැ.
නිදහස ලැබුණු දිනේ කිව්වොත් වෙන දිනයක් ලියන්න බෑ ඒවා. ඊට පස්සේ සුවිශේෂ භාවිතා කරන ආකාරය පිළිබඳ දැනුම. එතන තියෙන්නේ නියමිත දේවල් වල ප්‍රයෝජන හා ව්‍යවහාර පිළිබඳ දැනුම. ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය කර වසර කියයි. සුවිශේෂ භාවිතය එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක කරපු එක පිළිබඳ දැනුම විතරයි. ඒකෙදි ඒක කොටස් කීපයකට බෙදෙනවා. සම්මතය පිළිබඳ දැනුම. අර රෝහලකට ඒක ලෝකෙ කොහෙ ගියත් ඒ සම්මතය එකයි. වචනයක් අවසානයේ තැබිය යුතු විරාම ලකුණ. ඒක සිංහලයේ කොතනත් එකයි. සම්මතයක්. ආනති හා පටිපාටි පිළිබඳ දැනුම. කාලානුරූප විකාශනයක් හරි අනුපිළිවෙලක් හරි. රාජධානී නිත්‍ය දිගට සංක්‍රමණය වුණු ආකාරය අනුපිළිවෙලට. එතන ආය කතාවක් නැහැ ඒක ආනති හා පටිපාටි. ශිෂ්‍යයා සමනලයාගේ ජීවන චක්‍රය. ආය මැද්දෙන් ලියන්න බෑ අලුත් ඒවා. ඒක පටිපාටියක්. ගලාගෙන යන රටාවක්. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ වර්ධනය. කාලානුරූපී විකාශයක්. ඒවා වෙනස් වෙන්නේ නැහැ. ඊළඟට එනවා වර්ගීකරණය හා වර්ග පිළිබඳ. ගෙවත්තට එන සතුන්ගේ පාද අනුව, කන දේවල් අනුව, ඉන්න දේවල් අනුව, නාමපද ප්‍රාණවාචී, අප්‍රාණවාචී, පුද්ගල නාම, ද්‍රව්‍ය නාම ඔය විදිහට වර්ග කරන්න පුළුවන්. ඊපස්සේ නිර්ණායක පිළිබඳ මතකය. වර්ග කිරීමට යොදා ගන්න පදනම මෙතන බලනවා. නාමපද වර්ග කරේ මොනවා අනුවද? අන්න නිර්ණායකය ගන්න. නාමපද ප්‍රාණවාචී, අප්‍රාණවාචී ලෙස වර්ග කරන්න හේතු ලියනවා. ඒ වාගේ දේවල්. ක්‍රම පිළිබඳ මතකය. සම්මතයෙන් එය වෙනස් වෙන ආකාරය තේරුම් ගන්න එක. විවිධ රටවල විවිධ අවමංගල චාරිත්‍රකම තියෙනවා. ඒ වගේ චාරිත්‍රකම විස්තර කිරීම. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතක් සම්මත කරන ආකාරය. ඒකට යන ක්‍රම රටාවක් තියෙනවා. ඒවා. ඊට පස්සේ විශේෂ ක්ෂේත්‍රයක ඇති සිද්ධාන්ත හා මූලධර්ම. මේක ප්‍රධාන කොටස් දෙකයි. මූලධර්ම හා සාමාන්‍යකරණය පිළිබඳ දැනුම, විශේෂ ක්ෂේත්‍රයක ඇති සිද්ධාන්ත, පයිතගරස් ප්‍රමේය, නිව්ටන් නියමය, පරිවර්තන නියමය, ඒ වගේ. මූලධර්මය දැල්ලපු දෙයක් වහපුවාම ඒකේ ඔක්සිජන් ඉවරලා නිවෙනවා කියලා අපි දන්නවා. ඒක තමයි සිද්ධාන්ත පිළිබඳ දැනුම. න්‍යාය හා ව්‍යුහ පිළිබඳ දැනුම. යම් කිසි විෂය නිර්දේශයක න්‍යායාත්මක කරුණු පිළිබඳ දන්න දේවල්. මනෝ විශ්ලේෂණවාදී න්‍යායයේ මූලික කරුණු. ඒ මනෝවිද්‍යාව විෂය නිර්දේශයේ තියෙන කරුණු පිළිබඳ දැනුම. න්‍යායක් පිළිබඳ දැනුම. ශිෂ්‍යයා මනෝවිද්‍යාත්මක වාදයේ මූලික ලක්ෂණ ලයිස්තුගත කරයි. ඒකේ න්‍යායන් පිළිබඳ තියෙන දැනුම. එතකොට ඒ ටික තමයි දැනුම සම්බන්ධව අපිට යන්නේ. අවබෝධය සම්බන්ධව ප්‍රධාන කොටස් තුනයි. පරිවර්තනය, අර්ථකථනය, පුරෝකථනය. පරිවර්තනය කියන්නේ වෙනසකට භාජනය කිරීම. ඉංග්‍රීසියෙන් සිංහලට, භාෂාවකින් රූපයකට, රූපයකින් භාෂාවකට. ඔන්න පරිවර්තනය. අර්ථකථනය කියන්නේ සුවිශේෂ හැකියාව හඳුනා ගැනීම. වැඩිම පිරිසක් හා අඩුම පිරිසක් කැමති මල් වර්ග දෙක අතර වෙනස. ඊට පස්සේ පුරෝකථනය. අර දත්ත ටිකක් දීලා පහුගිය වර්ෂවල දත්ත බලලා ඉදිරි වර්ෂය ගැන කියන එක දරුවා. පෙර වර්ෂ 5කට දත්ත බලලා ඉදිරි වර්ෂයේ වර්ෂාපතනාගය ගැන කියන එක. එතකොට භාවිතය. භාවිතය කියන්නේ ඉගෙනගත්ත මූලධර්ම ප්‍රායෝගික අවස්ථාවල යොදා ගන්න එක. නව භාවිතය. ඡේදයක් ලබා දුන් විට නිවැරදි විරාම ලකුණු යොදා ඡේදේ නැවත ලියයි. වෘත්තේකාරය දුන්නාම පරිධිය ගණනය කරනවා. ව්‍යාකරණ කුලව වැරදි වාක්‍යයක් දුන්නාම ඒවා නිවැරදි කරලා නැවත ලියනවා. එතකොට මේක තමයි භාවිතය. විශ්ලේෂණය කියන්නේ විශ්ලේෂණයේ ප්‍රධාන කොටස් තුනයි. අවයව, සම්බන්ධතා, සංවිධානාත්මක මූලධර්ම. අවයව කියන්නේ ගසක කොටස්. සම්බන්ධතා කියන්නේ වාක්‍යයක උක්තාක්‍යාත වෙන වෙනම නම් කරන එක. වාක්‍යයක් ලබා දුන්නාම ශිෂ්‍යයා ඒ වාක්‍ය උක්තාක්‍යාත පද වෙනම නම් කරනවා. දැනුමින් කටපාඩමින් කරන්න බෑනේ. ව්‍යාකරණ රීති භාවිතා කරන්න ඕනනේ මේකට. එතකොට සංවිධානාත්මක මූලධර්ම කියන්නේ ඡේදයක් ලබා දුන්නාම ඒ ඡේදයේ තියෙන යුගල පද පහයි, නිපාත පද පහයි, උපසර්ග පද පහයි මේවා. සංවිධානය වෙලා තියෙන එකෙන් ගලවලා ගන්න. ඊට පස්සේ සංශ්ලේෂණය. නව නිපැයුමක් කිරීම, නිමැවුමක් කිරීම, සැලැස්ම, එහෙම නැත්නම් ක්‍රියාපද්ධතිය සකස් කිරීම, වියුක්ත සම්බන්ධතා දැක්වීම. ශිෂ්‍යයා බිත්ති සැරසිල්ලක් කරනවා නිමැවුමක්. ශිෂ්‍යයා මගේ රට යන්නේ පද්‍ය පන්තියක් නිර්මාණය කරනවා. සැලැස්මක් හදලා. එහෙම නැත්නම් පශ්චාත් උපාධි අධ්‍යයන පාඨමාලාවේ නිබන්ධනය සඳහා පරිශන සැලැස්මක් ලියනවා ශිෂ්‍යයා. එහෙමත් නැත්නම් අධ්‍යාපන චාරිකාව සඳහා කලාප කාර්යාලයෙන් අවසර ගන්න රාජකාරී ලියුමක් ලියනවා. මට අත්තටු දෙකක් ලැබුණොත් ශිෂ්‍ය රචනයක් ලියනවා. වියුක්ත සම්බන්ධතා
සඳහා තමයි මේක යොදා ගන්න. එතකොට ඇගීම ප්‍රධාන කොටස් දෙකයි. බාහිර නිර්ණායකයක් සමග සහ අභ්‍යන්තර නිර්ණායකයක් අනුව ඇගවෙන එක. සාක්ෂි අනුව ඇගීම නිර්ණායක ලබා දී නැති විට ගම්පෙරළිය නවකතාව සාර්ථකයක විමසන්න. බාහිර නිර්ණායකයක් දීලා නැහැ. අභ්‍යන්තර මේ බාහිර නිර්ණායකයක් එක්ක සංසන්දනය කරනකොට එලියට් සඳහන් කර තියෙන විදිහට සාර්ථකතාවක අංග ලක්ෂණ තියෙනවා. ඒකට අනුව ගම්පෙරළිය නවකතාව විචාරය කරන්න. අන්න එලියට් අනුව තමයි